තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. හරි පුදුමයි මේ ධර්මයේ කියන්නේ එකම කාරණාව නැවත නැවත කතා කරනකොට මේ ඊදින ප්‍රශ්න එක කෙනෙකුට පැහැදිලි කරන්න ඕන කාරණාව එක හිතන්න ඕන පැති පුදුම විදිහට ඉස්මතු වෙනවා. ඒක අර මං කිව්වෙතර ඊට අදාළ විදිහට ඉතින් මේ කතා කරන්නට ඕනේ. ඒක අපට කියන්නේ යාගේ ඒ යම් කිසි කෙනෙක්ගේ හිතන විදිහත් එක්ක මොකද පජානාති පස්සති කියන කාරණාව එක්ක ඔය කරුණ ටිකක් යවුණා. පජානාති පස්සති කියන එක ඊළඟට ආයේ මේ අර අතීතේ ඥානං අනාගතේ ඥානං කියන එකේ සක්කාදි විචිකිච්ඡාව දුරු වීමත් එක්ක ඥානීය දින කාරණාව සංකාර ක්‍රියාකාරීත්වය කියන මෙන්න මේ කරුණ ටික. අතීතයේ කවුද හිටියේ? මං හිටියද නැද්ද? අනාගතේ කවුද ඉන්නේ? මං ඉන්නවද නැද්ද? ඒ කියන්නේ ඒ විදිහට එකත් වෙන අතීතයේ එක ශෝකය අනාගතයේ එක පැතීමක් කියන මේ කාරණා ඔක්කොගෙන් ප්‍රශ්නේ තියෙන්නේ මම ඒ කාරණාව එක හිටපු එකනේ. දැනුත් මම ඉන්න නිසානේ අතීතය අනාගතේත් මම ඉන්නේ. ඊළඟට අර ඥානෝච සූත්‍රයේදී පැහැදිලි වෙනවානේ අතීතයේ ඒ ණය පැමිණෙවිල්ලක් හැටියට අන්වේ ඥානියක් හැටියට. එතකොට මේ සංඛාර කියන ඥානය ඥානයක්. ඒ ඥානය ඇති වෙන තැනදී අතීත අනාගත කියන කාරණාව ඉක්මවල නැහැනේ. මොකද රහත් නිවිුණාට පස්සේ නිවීමත් එක්ක ඉක්ම වෙන්නේ. ඉක්මුණා නම් අතීත අනාගත කතා කරන්න දෙයක් නැහැනේ. කතාවම ඉක්මලානේ. ඒතර ඉක්මලා නැහැ. හැබැයි කතාවක් සංකාරික නිර්වචනයක් තියෙනවා. එතනදී අර ඇත කියන පැත්තයි නැත කියන පැත්තයි ඔක්කොම ඉක්ම වෙලා ඥානයක් එක්කේදී. ඒක අර ඥානාති පස්සති කියන මෙන්න මේ කාරණා එක ටිකක් තේරුම් ගන්න පුළුවන්. මේ ඥානාති කියන්නේ දන්නවා කියන්නේ ඇත්තට මේකට ප්‍රඥාවෙන් කියලා දාන දෙයක් නැහැ. අපි ප්‍රඥාවෙන් කියලා දාන්න ඕන නැත්te මේ ශාසනයේ පැත්තේ ඉඳලා ඥානාති කියන එකේ නිර්වචනය බලන්න නැති නිසානේ. දැන් අපි හිතමුකෝ මේ ඔන්න මෙකැනික් ඉංජිනේර කෙනෙක් ඉන්නවා. ඉතින් එයාට අපි හිතමු වාහනයක් ඇල්ලලා ගෙනත් දෙනවා කියලා. එයා ඒක හොඳට බලලා හරි මම කලෙඩ දැනගත්තා. කියලා ලෙඩ දැනගත්ත එක මේක මම දන්නවා හරියට මේ ලෙඩේ කියලා කියනවා. දැන් අපි කිව්වොත් එකේ දන්නවා කියලා. අපි කිව්වොත් මම දන්නවා මේකේ මේ කාරණා මොකද්ද කියලා දන්නවා කියලා. වැරදි. එයා දන්නවා කිව්වොත් හරි. එතකොට එයාට කියන්න ඕනේ නෑ මම මෙහෙම මෙකැනික් ඉංජිනේර මෙහෙම මෙකැනික් කරලා මේවා ඒ සියල්ලම ඉදලා තියෙන. ඒ නිසා මම මේක දන්නවා. ඒකෙන් මම මේ දන්නවා කියලා කියන්න ඕනේ. දන්නවා කිව්වනම් ඇති. අපි දන්නවා කිව්වොත් අපි දන්නවා කියන එක අපට කියන්න පුළුවන් මං ගණන් හදා දන්නවනම් ගණන් හදා දන්නවා කියන එකත් මම දන්න දෙයක් මට දන්නවා කියන්න පුළුවන්. අර කාරණා එක දන්නවා කියන්න බෑනේ මට. ඒ මෙකැනික් දන්න කෙනාට මම මේ මෙකැනික් ඉගෙන ගත්තා මේ ඉගෙන ගත්ත ස්වභාවයත් එක්ක වේන් දන්නවා කියලා කියන්න ඕනේ. ඒ නිසා පජානාති කියන එකට ප්‍රඥාවෙන් දැනගන්නවා කියලා කියන්න ඕනේ. ඒක කියන්න වෙලා තියෙන්නේ ශාසනය කියන කාරණාව දන්නේ නැතුව මේ භාෂාවේ පදේ රිංග ගන්න නිසානේ. මෙකැනික් කියන විෂය දන්නේ නැතුව කියන වචන රිංග ගත්ත නිසානේ. ඒක හරියට බබෙක් හරි කවුරු හරි කෙනෙක් දන්නවා කියනවා වගේ කියලා ඒ කියන්නේ ඒ විවහාරයට රිංග ගත්ත නිසානේ. මෙකැනික් කෙනෙක් ඒක ලෙඩ දන්නවා කොට පස්සේ දන්නවා කියන එක විතරක් ඇති. එතකොට අපට ඒකින් යන අර්ථය තමයි එයාට මේක සම්පූර්ණයෙන් හම්බ වුණා කියන කාරණාව. ඒ වගේ ඉතින් බුදුරණවහන්සේගේ ශාසනය තුළ ප්‍රතිපදාවක් එක්ක පජානාති කියනකොට ප්‍රඥාවෙන් දැනගන්නවා කියලා කියන දෙයක් නෑ.
මොකද පජානාති කියන වචනේ නිර්වචනය ඒ ශාසනයට අදාළ පජානාති දන්නවා කියන්නේ. ඒ අර මෙකැනික් කෝණයෙන් දන්නවා වගේ ශාසන කෝණයෙන් දන්නවා කියන එක. මේ ලෝක විවහාරයත් එක්ක කතා කරනකොට එතකොට මේ ඒ දන්නවා කියන කාරණාවට අලුතෙන් දෙයක් කතා කරන දෙයක් නෑ. ඒක වචන අර වචන පදයන් ටික ගන්නවා කියන්නේ ඒකයි. ඒ වචනෙන් කියවෙන අර්ථයට යන්නේ නැතුව වචන පදේ ටික ගන්නවා කියන්නේ. එතකොට පජානාති කියන කාරණාව දන්නවා කියන එක. එතකොට දකින්නවා කියන කාරණාව ඊදෙන කාරණාව එක්කනේ. ඒක ඕන කෙනෙක් දන්නවනේ ඊදෙන සිද්ධියත් එක්ක. යෙදීමත් එක්ක තමයි දකින්නවා කියන්නේ. එතකොට දැන් අපි හිතමුකෝ දැන් මෙකැනික් වැඩ දන්න කෙනෙක් මම අර ඥානාත් පජානාති සමනුපස්සිත කියන නෝට් එකේ කාරණාව එක්කම අරන් පෙන්නන්නම්කෝ මේ අර මෙකැනික් ඉංජිනේර කෙනෙක් මේ වාහනේ ලවන් වාහනේ කොළඹදලා අනුරාධපුරේ කොළඹට එනකොට එයා ඒකේ යෙදිලා ඉන්නවනේ. යෙදිලා ඉන්නවා කියන්නේ ඒ ක්‍රියාකාරීත්වය එයා දන්නවයි යෙදිලා ඉදීම කියන සමනුපස්සිත බවයි. එතකොට අර පස්සත කියන එකත් එක්ක එක පැහැදිලි කරනවා. ඒ කියන්නේ ඒකේ ක්‍රියාකාරීත්වයනේ තියෙන්නේ. එතකොට සෝතාපන්න වෙච්ච කෙනෙකුගේ ජීවිතය ගත්තාම දන්නවා. දැන් අපි ගත්තොත් ඇත්තටම සතිපට්ඨානේ ඔක්කොම පජානාතිනේ. හැබැයි ඒකෙදී අර පජානාති කියන නිර්වචනයේදී කිසිදු විදිහකින් මොකද්ද මේ අනිත් පැත්තක පජාන වචනයක දන්නවා කියන කතාව කතා කරන්න ඕනේ නැහැ. දැන් ඒක දාගත්ත නිසායි ප්‍රශ්නේ තියෙන්නේ. මේ පැත්ත කතා කරන්න ඕනේ නැහැ. දකින්නවා කියන කාරණාව යෙදීමේදී ඒ යෙදීමේ කෘත්‍යයත් එක්ක බලනකොට එතන සිදුවෙන වැඩපිළිවෙල ඊතර වීමේ කෘත්‍යයත් එක්ක සිදුවීම. දැන් බලන්න මම ඒකට තව ටිකක් කියන්නම්. අර මෙකැනික් ඉංජිනේර වාහනේ ක්‍රියාකාරීත්වය දන්නවා මෙකැනික් බව. ඒ වගේම දැන් ඒකත් එක්ක යෙදීමේ කෘත්‍ය එක්ක යෙදෙමින් එනවා. ඇත්තටම ඒකට යෙදීමේ කෘත්‍ය ඥානයයි යෙදීමේ කෘත්‍ය සිදුවීමයි දෙකම යෙදෙනවා. දැන් හිතලා බලන්නකෝ මේ ඔය මෙකැනික් ඉගෙන ගන්න කලින් මේ මිනිස්සයා ඉංජිනේර එයා ඒ වාහනේ ගියා කියලා. එතකොට ඒක දන්නවා කියන එකවත් ඒ කිසි දෙයක් නෑ. දැන් එයා මොන්න ඉගෙන ගත්තා. ඉගෙනගෙන දැන් ඔන්න ඒක ඉගෙන ගත්ත කියන කාරණාව අලුතෙන් ආපු එයාගේ වැටහීමක්. ඒකත් එක්ක යනකොට එයා ඒක සම්පූර්ණයෙන් දන්නවා යෙදෙනවා ඔක්කොම කාරණා. අපිත් ඔයගේ මනුස්සයර පිස්සුවදුන කියලා ඒත් මේ මනුස්සයමයි. දැන් මේ මනුස්සයර මොකුත් දන්නේ නැහැ. එතකොට දැන් මේ වැටහීම කියන කාරණාව එයාට අයිති එකක් නෙමෙයි. වැටහීම ස්වභාවයක්. ඒ වගේම තමයි මේ වැටහීම කියන කාරණාවට තමයි අයිතිත්වයේ තියෙන්නේ අර ක්‍රියාකාරීත්වයේ මේ හොඳට දන්න එකත් ඒකේ ක්‍රියාකාරීත්වය එක යෙදීමේ කෘත්‍යයක්. එයාට නෙමෙයි වැටහීමට. එයාට නම් ඉතින් කලනුත් දැනගන්න එපා. දැන් වාහනේ ගමන් කරනවා කියන කාරණාව එක්ක කතා කරන තැනදී ඒක සිද්ධිය ඇත්ත. හරි. සිද්ධිය ඇත්ත හරි. සිද්ධිය ඇත්තේ නිර්වචනයත් හරි. ඒ නිර්වචනය ආවේ මෙකැනික් ඉංජිනේර නෙමෙයි. ඒ නිර්වචනය ආවේ මෙකැනික් ඉංජිනේරගේ මෙකැනික් ඥාණයට. ඒක ලෝකෙට කතා කරන්න වෙනවා මෙකැනික් ඉංජිනේරගේ මෙකැනික් ඥාණයට කියලා. හැබැයි මෙකැනික් ඉංජිනේරට නම් එයාට මෙකැනික් ඉංජිනේර කියලා වෙල කියන්නේ අනික කලින් කියන්න බෑ. නමුත් මනුස්සයාගේ නම විවහාර කරොත් එහෙම. ඒ නම විවහාර කරාම එයාට නෙමෙයි. ගමන් කරනවා කියන කාරණාවේ සිද්ධිය වාහනේ කෘත්‍යය කියන මේ කරුණම තුලින්ම අපි හිතමු සමන් කියලා කෙනෙක් ඉංජිනේර සමන් යෙදිලා නැහැ. ඒ කරුණේ ක්‍රියාකාරීත්වයේ කියන කරුණෙන්ම සමන් කියන කෙනා ඒ කරුණෙන්ම යෙදිලා නැහැ. දැන් ඒ කරුණෙන් යෙදලා නැහැ කියන්නේ යා මේ එන්ජින් එක එහෙට මෙහෙට කරන්නේ නැහැ. හැබැයි ඒකේ වැටහීම තියෙනවා මොකටද? සමන්ට නෙමෙයි. සමන් කියලා විවහාර කරන් ඉන්න කෙනාට එදිච්ච ඥානෙට මෙකැනික් ඥානෙට. එතකොට මේ මෙකැනික් ඥානය නිසා තමයි ඒ කාරණා තියෙන්නේ. අන්න බලන්න මේ සංකාර ක්‍රියාකාරීත්වය කියන නිර්වචනයයි සංකාරය කියන එක පජානාති කියන නිර්වචනයයි දකින්නවා කියන නිර්වචනයයි එතන තමා කියලා ගන්න එකක් යෙදෙන්නේ නැහැ කියන නිර්වචනයයි. හැබැයි දැන් ඔන්න බලන්නකෝ අපි තම අනුරාධපුරේ ඉඳලා වාහනේ කොළඹට එනකොට
වාහනේ අනුරාධපුර ඉඳලා කොළඹට එනකොට පහු කරා දඹුල්ල. ඔන්න ඉදිරියට තියෙනවා වරකපොළ. දැන් එතකොට දැන් වාහනේ ඒ හරහා ඉදිරියට යනවා කලින් ආවා වාහනේ ක්‍රියාකාරීත්වයේ සිදුවෙච්ච විදිහ. හැබැයි ඒ කිසිදු කාරණාවකදී අර දැන් මෙතනදිම ඒ යනවා කියන කාරණාව එක්ක සමන් කියන කෙනාගේ යෙදීමේ නිර්වචනය නැත්නම් අතීත කලින් ආපු දඹුල්ලාර හායෙද්දි සමන් කියන කෙනාගේ නිර්වචනය යෙදිල්ල නැහැ. හැබැයි වාහනේ ආවා. වාහනේ ගමන් කරා. වරකවල් පහු කරනකොට සමන් කියන කෙනා යනවා කියන එක නැහැ. වාහනේ යනවා. අන්න ඒ වගේ සංස්කාර ඥානය, පජානාති බව, පස්සති බව, ඊළඟට අතීත අනාගත කියන ඥානෙ ඊතර වෙලා නැහැ. ඊතර වීලා නම් ඒ වචන ටික කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට කතාව ඔක්කොම ඉවරයි. තනි කරම මේ අපේ ජීවිතේ එදිනෙදා ක්‍රියාකාරීත්වය එක බලනකොට දැන් කනවා මම ඔය ටික හැමදාම පැහැදිලි කරන සීනි පැණි රහයි බත් කනවා සීනි පැණි රහයි කියන කාරණාවේ පැණි රහ කියන භුක්ති විඳීම දැනීමක් මුතයක් කියන කාරණාව එක්ක සිදුවීමක් සිදු වෙලා ලං වෙන්න බැරි ඇයි සිදුවීමේ සීනි වලට ලං වුණත් මට ලං වුණත් රහ දැනීම කියන කාරණාව නිර්වචනය වෙලා නැහැ. රහ දැනීම කියන කාරණාව නිර්වචනය වෙලා නැහැ. රහ දැනීම කියන කාරණාව නිර්වචනය වීමෙන් තමයි සීනි වලටත් මටත් ලං වෙන්න තියෙන්නේ. සීනි වලටත් මටත් ලං වෙන්න තියෙන්නේ රහ දැනීම කියන කාරණාව. අන්ත දෙකක් වුණ අන්ත පැහැදිලි කරනෙව්වා. එතකොට මේ දැන් රස දැනීම කියන කාරණාවට ලං වී නිර්වචනයක් දෙන්න බෑ. මේ කියලා නිර්වචනයක් දෙන්න බෑ. හැබැයි එහෙම සිදුවීමක් නෑ නෙවෙයි. ලං වී නිර්වචනයක් දෙන්න බෑ. හැබැයි එහෙම සිදුවීමක් නෑ නෙවෙයි. එතකොට එහෙම සිදුවීමක් නෑ නෙමෙයි කියන කාරණාවේ අර්ථ ගැන්වීම තමයි බුදුරණවහන්සේගේ ධර්මයත් එක්ක විග්‍රහයට අපි යනකොට අන්න සංස්කාර කියන කතාව කතා කරන්න තියෙන්නේ. සංස්කාර කියන කතාව. එතකොට දැන් ඒ කතාව තුළම අර ඒනහි මඤ්ඤ හතවතං හෝති අඤ්ඤතා කියන්නේ. ඒනහි මඤ්ඤ හතවතං හෝති අඤ්ඤතා. ඒ සිදුවීම නෑ නෙමෙයි. මේ සිදුවීම නෑ. සිදුවීම නෑ නෙමෙයි මේ සිදුවීම. මේ සිදුවීම කතාව නෑ. මේ සිදුවීම නේ මේ කතාව නෑ. මේ කතාව නෑ. හැබැයි සිදුවීම නෑ නෙමෙයි. එතකොට නෑ කියන පැත්තට යන්න බෑ. ඒනහි මඤ්ඤති තතෝතං හෝති අඤ්ඤතා. එතකොට කෝ අඤ්ඤතාවය කියන කාරණාවෙම ඉස්මතු වෙන්නේ අර අපි මේ කියලා ලං වෙන්න බලන්න යන නිසානේ. මේ කියලා ලංවීමක් නොයෙදීමමනේ අඤ්ඤතාවය වෙලා තියෙන්නේ. අඤ්ඤතාවේ නිර්වචනේ මේ කියලා ලංවීමක් නොයෙදීම. එතකොට ඕක තිබුණොත් තමයි බොරුවට හිතන්න තියෙන්නේ මම රස විඳ කියලා. බොරුවට හිතන්න තියෙන්නේ මම රස විඳ. සීනි. බොරුවට හිතන්න තියෙන්නේ. එතකොට නෑ කියන එක නෙමෙයි, තියනවා කියන එක නෙමෙයි, බොරුවට හිතනවා මම රස විඳා සීනි කියලා. දැන් ඔය කාරණාව සම්පූර්ණයෙන්ම ඔයකත් එක්ක අපි මුළු ජීවිතේම හිතන්න ගත්තොත් එහෙම දැන් ඔන්න ඔය කාරණාව අයිති උනේ ඒ කියන්නේ පැනිරහ දැනීම කියන කාරණාව අයිති උනේ කාටද? කාට හරි රස විඳීම තියනවා හෝ නෑ හෝ අයිතිවීමක කතාවක් එහෙම නැත්නම් මොනවා හරි දෙයක් එක කතාවක් යෙදුනා නම් ඒක තනි කරම අර මැකැනික් ඉංජිනේරගේ මැකැනික් ඥානයකින් තොරව උට උපදිනකොටම මේ මැකැනික් ඥානය හම්බෙලා. ඒ කියන්නේ මැකැනික් ඒ කියන්නේ යාගේ මේ ඇඟේ තියෙන මොකක්ද ඒක කියන්න වචනයක් නැහැ. එහෙම වෙලා වගේ. ඒතකොට ඒ අයිති බව එදෙන්නේ එදීමක් එදිලම නැහැ. ඒ අයිති බව එදීමක් එදිලම නැහැ.
හැබැයි දැන් අපි දැන් ඔක හිතලා දාගන්න ගියාට පස්සේ අපි අපේ දැන් යෙදීම තියෙන්නේ හිතීමත් එක්ක නම් හිතීමේදීනේ ඒක ඒ හිතීම කියනකුත් එක්කනේ බලන්න තියෙන්නේ. දැන් අපි හිතලා දාගන්න ගියොත් මේක සීනි පැණි රහ කියන එක නැත්තම් කනවා බොනවා විදිනවා මේ මොනවා හරි කාරණාවක් හම්බ වෙන්නේ නැහැ. හම්බ වීම වැරදි. ඒක මම නෙවෙයි. ඒක මම කියලා ගන්න එක වැරදි. දැන් ඒක තනිකර බොරුවක්. ඇයි දැන් එතන යෙදෙන්නේ හිතීම කියන එකනේ. එතන හිතීම කියන කාරණාව සිදුවීමේ කාරණාව ඥානෙ එනවා කියනකොට ඒකට අර බාහිර කෙනෙක් මෙහෙවන්න වෙනවා. මොකද හේතුව බාහිර කෙනෙක් මෙහෙවීම නැත්තම් කවුද අර සීනි පැන් රහ කියන ඥානිය සීනි පැන් රහ කියන ඥානයේ ඊතර වීම කෘත්‍ය හැමලා තියෙන්නේ කාටද? බාහිර කෙනෙක් මෙහෙව්වේ නැත්තම් කාටද? මට හිතිලා නම් හිතිච්ච කාරණාව එක්කනේ ඉන්නේ. මට හිතලා නම් හිතිච්ච කාරණාව එක්කනේ. එහෙනම් මේ ඥානියට ඒ මෙහෙවිල්ල අර පිටින් එදෙන්න වෙනවා. ඒ පිටින් එදිල්ල නැතුව අපට ඒක යෙදුනා නම් ඒක ආයේ තව විශාල මූලාවකටපත් වෙනවා. මොකද හේතුව ඒ මුලාවකටපත් වෙන්න අපි අර හිතීමේ කියන කාරණාව එක්ක ඉන්න නිසා. එතකොට දැන් බලන්න මේ හැම එකම ගත්තාම අර කියන්නේ මේ ජීවිතේ කියන කාරණාව සජීවී ජීවිතය කියන කාරණාව ගත්තාම අර ක්‍රියාකාරීත්වය කියන එකක්මනේ මුළු ජීවිතේම තියෙන. එතකොට ක්‍රියාකාරීත්වය කියන කිසිදු කාරණාවකට අර්ථාන්විත බවක් මේ කියලා ලං වෙන්නේ නැහැ. මේ කියලා ලං වෙන්නේ නැහැ. කිසිදු අර්ථාන්විත බවක් මේ කියලා ලං වෙන්නේ නැහැ. මේ කියලා ලං වෙන්නේ නැහැ කියලා එකට ලං වුණොත් එහෙම ආයෙ ලං වෙලා. ඒකට ලං වෙලානේ. ඒකට ලං වෙලා ලං වෙච්ච නිසා අඥානකමක් එතන. අන්න බාහිර කියන කාරණාව එච්චරට බාහිරින් ලැබෙන්න ඕනේ බාහිරින් හික්මීම තියෙන්න ඕනේ. ඒ චින්තනය මෙහෙවන්න කියන එක සම්පූර්ණයෙන් ඒකෙන් ඉස්මතු වෙනවා. එතකොට ඒකත් එක්ක අර ඥානය කියන එක අර මෙකැනික් ඥානය වගේ ඥානය කියන එක ඒක ඥානයක්. ඒ සමන්ට අයිති එකක් නෙවෙයි. සෝතාපන්න කෙනෙක් කතා කරනවා නම් ඒක සෝතාපන්න කෙනා. ඥානීය සෝතාපන්න කෙනාට අයිති කියලා කතා කරන ලෝකෙට කතා කරන දෙයක් නෑ ඒක ඥානය. අර මේක 204 දී පැහැදිලි කරේ ප්‍රතිපදා දෙකක් හැටියට. ප්‍රතිපදා විතරයි. වෙන කතා නෑ. ප්‍රතිපදා විතරයි වෙන කිසිදු කතාවක් ඒ දෙන්නේ නෑ. තනි කරම ඒක ප්‍රතිපදාවක්. අපි මේ ප්‍රතිපදාවයි කෙනයි මේ දෙක පටලව ගන්න ගියාම ලොකු අවුලකටපත් වෙනවා. ප්‍රතිපදාවයි කෙනයි දැන් ඔන්න කෙනාගේ සමුදය කෙනාගේ නිරෝධය කෙනාගේ ඇත කියන පැත්තේ කෙනාගේ දැන් මේක අපි මේ අර කෙනෙක්ගේ පැත්තට ආයෙ ලං වෙනවා. මෙකැනික් කියන විෂයයි සහ මෙකැනික් දබාගත්ත කෙනයි. ඔන්න ඔය ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට සීනි පැණි රහයි කියලා හරි නැත්නම් කනවා බොනවා කියලා හරි මෙන්න මේක අපි අර අපේ හිතන කාරණාවට ලං වෙලා බලන්න යන නිසා තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. තියෙනව නෑ කියන පැති දෙකත් එක්ක රිංග ගන්න ඉඩක් තියෙන්නේ. නැත්නම් ඔය තියෙනව නෑ කියන පැති දෙකත් එක්ක ඉදෙන්නේ නෑ. මට දැන් ඔකත් එක්කම හිතුනේ මේ කේමක සූත්‍රයේදී මේ කේමක භික්ෂුවකින් අහන්නේ අර භික්ෂුන් වහන්සේලා මේ රූපං අස්මීති වදාමිද රූපං අස්මීති වදාමි නැත්නම් අඤ්ඤත් රූපේද රූපං අස්මිත වදේශ අඤ්ඤත් රූපං අස්මිති වදේශ. ඔය විදිහට නෑ. දැන් අපට අර හුරු වෙලා තියෙනවනේ මේ පංච උපාස්කන්ධ කියලා අර කතා කරන ඕකෙන් ප්‍රශ්නේ තියෙන්නේ. අහන්නේ රූප. දැන් එතකොට දැන් බලන්නකො ඒ අර ඉස්තවිර වික්ෂූන් මේ වගේ දන්නවනේ හොඳට රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. එතකොට දැන් ඒ අහපු කතාව තුලම හොඳට බලන්නකො කියලා. අහපු කතාව තුලම රූපං අස්මීති වදේ කියන රූපය වෙමි කියන කාරණාවක්ද තියෙන්නේ කියලා අහන දේ තුලම ප්‍රශ්නෙම ගැලපෙන්නේ නැහැ. ඇයි? ඉතින් රූපය කියන එක නිර්වචනයක්නේ. වේදනාව, සංඥාව, සංකාරය, විඥානය කියන එක නිර්වචනය. ඒක වෙමි කියනවා කියන්නේ. ඒක ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ කාරණාව ගැලපෙන්න විදිහක් නැහැ. දැන් කනවා කියන කාරණාවක් අපි හොඳට බලාගෙන යනකොට කනවා කියන එකට
බත් කනවා කියලා හෝ මම කන්නේ කියලා හෝ ලං වෙන්නේ නැතුව අපට පුළුවන් ද කනවා කියන කාරණාවට මොකක් හරි දෙයක් කියන්න කලින් කනවා කියන නිර්වචනය එන්නට ඕනේ. ඉතින් මේ රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය කියන කාරණාවට අස්මීති කියලා කියන්නේ කියන්නේ ඒක ගැලපෙන්නේ කොහොමද? ඒ කීම ගැලපෙන්නේ නැහැ. ඒක කියන්න බෑ. එතකොට දැන් කේමක සායනාස කියනවා නෑනේ. න රූපං අස්මි නෑ රූපස්මිත කියන්නේත් නෑ. නපි අඤ්ඤත රූපස්මිත රූපයෙන් එන් අස්මිත කියන්නේත් නෑ. වේදනාවත් වේදනාවෙන් මේක කරත් අස්මිත කියන්නේ නෑ. ඊළඟට කියන්නේ මොකද? අපිට මේ අවසෝ පංච උපාදානස්කන්ධේසු අස්මීති අධිගතං. අයමම ස්මීති නැති සමුනුපස්සා. බලන්නකො ඒ කියවනේ. පංච උපාදානස්කන්ධේසු අස්මීති අධිගතං. අස්මීති කියන නිර්වචනය පංචස්කන්ධේසු කියලා කියන්නත් බෑ. මොකද පංචස්කන්ධේසු කියන කාරණාව පංචස්කන්ධ කියන කාරණාව කතා කරන්න තියෙන්නේ න්‍යාය එක දකින්න විදිහේ නිර්වචනයට. පංචස්කන්ධය කියන කතා කරන්න තියෙන්නේ. න්‍යාය එක දකින්න විදිහේ නිර්වචනයට. ඒතර අස්මීති කියලා කියන්නත් බෑ. ඒතර අස්මීති කියන නිර්වචනයක් දෙන්න වෙන්නේ පංච උපාදානස්කන්ධේසු කියන කාරණාව එක. අන්න අස්මීති කියන අධිගතය. ඇයි අස්මීති කියනකොට අපට අර තියෙන්නේ මේ මං ඉන්නවා කියලා ගන්නවා වගේ අදහසන්නේ. අස්මීති කියන අධිගතයේදී තියෙන්නේ වෙමි කියන කාරණාවක්. වෙමි කියන සිද්ධියක්. එයර මං කනවා කියන සිද්ධිය ඉදලා තියෙනවනේ. අන්න ඒ කාරණාව. එහෙම එකක් ඉදලා තියෙන පංච උපාදානස්කන්ධය කෙරෙහි. පංචස්කන්ධය හෝ රූප සංඥා සංකාර විඥාන මොකද රූපය කියලා කියන්න බෑ වේදනාව ඒ පහ ගැන කියන්න බෑ ඒ පහ ගැන කියන එක ගැලපෙන්නේ නැහැ අස්මිති කියන එක. කන්ද ගැන රූපක් කන්ද ආදී ඒ නිර්වචනයත් එක්ක ගියාම ඒක ගැන කියන ගැලපෙන්නේ නැහැ. උපාදානස්කන්ධ කියන නිර්වචනය එක තමයි ගැලපෙන්නේ. එතකොට උපාදානස්කන්ධ කියන නිර්වචනයේ පජානාති බව තාත්වික වෙලා නම් එතන කතා කරන්නත් බැරි වෙනවා මොකද්ද? අයමහමස්මිති කිය. ඇයි උපාදානස්කන්ධ කියන නිර්වචනයේ තාත්විකුණා කියන්නේ ඥානයක්නේ. එහෙනම් ඒ කියන කාරණාව තුළම අයමහමස්මීති කියන කාරණාව සමනුපස්සති කියන එකක් දෙන්නේ නැහැ. ඒක හරියට මැකැනික් ඉංජිනේර කෙනෙක් වාහනේ ගමන් කරනකොට වාහනේ ක්‍රියාවක් දැක්ක කෙනෙක් යෙදෙමින්මනේ ගමන් කරන්නේ. ඒක හරියට මම තමයි අර එන්ජින් එක කරකවන ඕන මම කැරකෙන්නේ මම රෝද කැරකෙන්නේ මම ඒ වගේ වැඩක් වෙනවනේ. හැබැයි සිද්ධිය වෙනවා සිද්ධිය ඉන්නවා හැබැයි සිද්ධිය වීම සිද්ධිය ඉදීම දැන් අපි ගත්තොත් අන්න වාහනයක් තියෙනවා කියලා නතර වෙච්ච එකට කිව්වොත් එන්ජින් එක ක්‍රියාකාරීත්වය හරියට ඒ වගේ තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන කතා කරනවා වගේ. එන්ජින් එකේ ක්‍රියාකාරීත්වය නතරලා තියෙදි බලන් ඉන්නවා. ඒ කියන්නේ ස්ටාර්ට් කරලා නැහැ මොකුත් නැහැ යන විදිය ගැන හොයන එක. නතරලා තියෙන වාහනයක් ගැන බලන්න. එතකොට නතරලා තියෙන වාහනයක් ගැන බලන්න ඒක යෙදෙන්නේ නැහෙනේ. එතකොට දැන් යෙදෙන තැනදීම අන්නේ අස්මීති කියන කාරණාවක් වෙන්නේ අධිගතයක් වෙන්නේ ඒ සිදුවීම එදිලා. ඒ කියන්නේ වාහනේ අර මෙකැනික් ඉංජිනේර අරගෙන යනවා. සිදුවීම එදිලා. හැබැයි එයා නෙමෙයි රෝද කරකවන්නේ. රෝද කරකින්නේ යා නෙමෙයි. ඒ කාරණාව වෙදෙන්නේ නැහැ. ඒ විදිහට දකින විදිහක් එදිලා නැහැ. අන්න ඒ වගේ තමයි අයමමස්මීති නච සමුනුපස්සා. එහෙම සමුනුපස්සති බවක් නෑ. හැබැයි අස්මීති අධිගතය විතර මෙතන බලන්න පංච උපාදානස්කන්ධේසු කියලා තියෙන්නේ. අර අහන ප්‍රශ්නේ කියන උත්තරේ මෙන්න මේ ටික පුදුම ලස්සන ගැළපීමක් තියෙනවා. ඔය ටික කියන්න තමයි කතා කරේ ප්‍රශ්නයක් තියෙනවද අහන්න? අවසරයි ආන හිතාගෙන හිටපු ප්‍රශ්නෙට සවිනාසයේ මේ පැහැදිලි කරද්දී උත්තරේ හමුනා සවිනාසයේ මම ආපහු ප්‍රශ්නය අහුවතින් සවිනාසය පැහැදිලි කරට දීපු උත්තරේටම වෙන විදිහකට වෙන වචන වලින් ප්‍රශ්නය අහුව වෙනවා. මුල් හරියදීම සවිනාසය පැහැදිලි කරලා දෙද්දී මම අහන තැනට ප්‍රශ්නට උත්තරේ ලැබුණා කියලා හිතෙනවා සවිනාසය. අවසරයි තිරුවන් සරණයි.
මේ පොඩි අදහසක් කියන්න දැන් ඔක අර පංච උපාස්කන්ධය ඊවහම මේ ඔක මේ ඔය විස්තරේ මේ එක අතකින් බලන්නේ ලේසි කියලා දිනවා මට මේ දැන් අපි ලෝකයේ මේකක් ගමු මේ කියන්නේ ලොකු ගැඹුරු දහම් කරනකොට යන්නත් ලෝකේ සරල එකක් ගත්තොත් මේ නිකන් අර විස්තරේ නිකන් කියන්නේ ඒ කියන්නේ මේ පොඩ්ඩක් අර කෙනෙකුට පැහැදිලි කරගන්න කියන්න උනොත් දැන් දුක කියලා පෙන්වන්නේ පංච සංකිට වෙන පංච උපාස්කන්ධය දැන් වෙන මොකක්වත් වෙන පෙන්වෙන්නේ නැහැනේ. දැන් අපිම නිකන් ලෝකේ අර්ථයෙන් නිකන් ලෝකේ මිනිහුන් යාලාවට පැහැදිලි කරලා දෙන්න අඩුම ධර්ම දෙන්න. ඕ කවුරු හරි මැරිලා ඉන්නවා නැත්තම් ලෙඩක් එයි කියලා බයෙන් ඉන්නවා මොනවා හරි මේ කාරණාවකදී ඒ කාරණාවනේ දුක කියන්නේ. ඉතින් දැන් ඒ වෙලාවට ඔය මිනිහ අඬ ඉන්නවා මල මිනිහක් බදාගෙන හරි මොකක් හරි කර ඉන්නවා. ඒ වෙලාවට මේ මිනිහට මුලයක් ඉස්මතු වෙලා නැහැ. ඥානයක් ඉස්මතු වෙලා නැහැ. මොකක්වත් ඉස්මතු වෙලා නැහැ නේ. කියන්නේ අඩුම තමයි ධර්ම අනුභවය 100ක්වත් අඩු කරගෙන. වැරදි විදිහටවත් 100ක් නිකන් මේ දුකින් ඉන්න ඕනේ නැහැ කියන 100ක්වත් නැහැ නේ. ඒ වගේ හෙන ඉතින් අර ගොම්ම තැනකට කතා කරනවා ආශ්‍රව සහිතයි කියලා. ඒ බැඳියම් කරුණු වෙලා කියලා. අන්න ඒ වගේ. නිකන් මේ ලෝකින් කිව්වේ අර මේ සිහිය මේ ඊතරණ විදිහ නැතුව උනත් ඒ වචන අර්ථ පාවිච්චි කරන මේ ඉතින් ඒ වගේ ඉන්න විදිහක් තියෙන තැනකට තමයි එහෙනම් දැන් මාර්ගය ඇඬුවේ මාර්ගය සිහිය ඇඬුවේ එහෙම නෙමෙයිනේ. ඉතින් ඒ වගේ එකක් ගත්තාම එහෙමනම් අර වගේ දැනකට අස්මීති කියන අධිගතියක් දාන්න බෑ. අර එහෙනම් සාසව උපාදානිය කියලා ඒ කාරණාව කතා වෙන තැනකට ඒ කෙරෙහි තියෙනවා මම මොකද වෙමි කියන අධිගතය. ඉතින් අර වගේ පොඩ්ඩි හරි ප්‍රඥාවන්ත බව ලෝකේ ප්‍රඥාවන්ත බව හරි ඉස්මතු වුණා නම් අර දුක කියන එක නැහැනේ. අත්‍තරම දැන් අඩුම ගන්න ධර්මය හරි සිහි කරන්න ගියා නම් මේ ලෝකෙන් කියන්නේ ඒ වෙලාවට දුක කියන එක නැහැනේ. එහෙනම් දුක කියන එක උත්තියට අර සාසන උපාදානිය කියන වචන දෙක දාලා කතා කරා භාග්‍යවතුන් වහන්සේ ලස්සනට. හැබැයි දැන් ඔක අර වෙන විදිහට ආයෙ තවත් තත්ත්වයක් කියලා වෙන විදිහට අහුවෙන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. වෙන කෙනෙක් හිතලා ගන්න යද්දී. එහෙම නැතුව ඒ හිතීම කියන එකකට එහා ගිහිල්ලා දකින්න පුළුවන් නම් ඒක ඇත්තට මම හිතන්නේ කියන්නේ හරි ලස්සනට තියෙන විදිහට පොඩි ලොකු දෙයක් නෙමෙයි අර සියුම් භාවයක් සහිතව භාග්‍යවතුන් වහන්සේ දෙන්නලා තියෙන කියලා මම දැනසන්න. ඒක නිසා ඉතින් මේ ඒ කාලේ පොඩි අයට පවා මේක අවබෝධ කරන්න පුළුවන් වුණේ තීක්ෂණකම තියෙනවා. ප්‍රශ්නේ තියෙන අර හරීම සංකීර්ණ නැති සරල කතාවක්. මේ සරල කතාවට තීක්ෂණත්වයක් තියෙනවා. දැන් අපේ තියෙන සංකීර්ණ කරගෙන ආවුල් කරගෙන ඊට පස්සේ මේ අර සංකීර්ණත්වයේ අවුල් තත්ත්වයයි එක මොකද්ද එකක් හොයන ගතියක් තියෙනවා. සංකීර්ණත්වයේ අවුල් තත්ත්වයයි එක අර දැන් අපිට තියෙනවනේ අමුතු මේකක් මේ ඇවිදින්න අන්න ඒකත් එක්ක. ඉතින් ඒ නිසා ඇත්තටම මේ ගැඹුරු සහ තීක්ෂණ භාවයයි ගැඹුරු බවයි කියන කාරණාවයි සංකීර්ණයි කියන එකයි දෙකක්. දැන් අපිට පංච උපාස්කන්ධ කියනවා, පටිච්චසමුප්පාද කියනවා, ධාතු කියනවා, තව විග්‍රහ තියෙනවා, හරි තියෙනවා, මෙහි තියෙනවා. මෙන්න මේ වගේ අපට අර මේ ඒවා අර හිත වික්ෂිප්ත කියන්නේ හිත අර සංකීර්ණත්වයකට පත් වෙලා තියෙනවා. දැන් මම අර 204 සාකච්ඡාවත් පැහැදිලි කරේ. අපි එක පරියායක් හිතනකොට ඒ පරියායට විතරයි යන්නට ඕනේ. දැන් අපිට තියෙන්නේ අර ඉගෙන ගත්ත හැරි ඔක්කොම ටික එනවනේ ඒකනේ වැඩේ තියෙන්නේ. ඒ කියන්නේ අර එතන පරියායට විතර ගිහිල්ලා අර හරිම මේ සරලව සංකීර්ණතුව හරිම සරලව තීක්ෂණ බුද්ධියක් එක ඉතින් යොමු වෙන්න බැරිකමක් තියෙනවා. එහෙම වුණා නම් ඇත්තටම මේ හරිම සුන්දරයි. දැන් ඇත්තටම දැන් තේර භික්ෂුන් වහන්සේලාටත් මේ කේමක සූත්‍රය ගත්තාම ඉතින් සාධාරණයි. මොකද හේතුව මේ ලෝකේ පැත්තෙන් බලන්නේ මේකේ අර දැන් මම අර කිව්වේ අර දැන් ඔන්න මෙතන සීනි පැන් රහයි කියන කාරණාව එතන දෙන්නේ කියලා. ඒක බොරු කියලා. දැන් අපිට ඒක හිතෙන්නේ නැහැ නේ අපි හිතනවා කියලා. ඒකනේ වැඩේ තියෙන්නේ. අපිට හිතෙන්නේ නැහැ නේ අපි හිතනවා කියලා. ඒ ප්‍රශ්නේ පොඩ්ඩක් හිතුවනම් ඇති ලොකුවට විතරද යන්නේ. දැන් මම එතන උපමාවෙන් පැහැදිලි කළා සීනි පැණි රහයි කියන එකේදීම විතරක් හිතන්න කියලා. දැන් අපි සීනි පැණි රහයි කියන කාරණාව එක එතන මම කියලා ගන්න එකත් වැරදි, තමා කියලා ගන්න එක සීනි පැණි රහයි කියලා එකත් එක මේක තියෙන්නේ. ඉතින් මේකක්වත් ගන්න එක වැරදි. ඊට පස්සේ ආයේ
කල්යන මිත්‍රන් නැමෙන්න ඕනේ කියලා ඔය හිතේනවා තියෙනවා. මම මේ උපමාව කියන පටන් ගන්නෙදිම කිව්වා සීනි පැණි රහයි කියන තැන විතරක් කෙදීම ගැන බලන්න කියලා. දැන් මේ සීනි පැණි රහයි කියන තැන විතර නෙමෙයි බලන්න හිතනනේ. එතකොට අර කාරණා නෙමෙයි වෙලා තියෙන්නේ. මුලින් කියපු ටිකම වරද්ද ගන්න තවන්නේ. මුලින් කියපු ටිකම වරද්ද ගත්තට පස්සේ ඉතින් අර ඒකයි අර අවිද්‍යාව කියන එක අඥානකම කියන වචනේ. අවිද්‍යාව කියන අඥානකම මුලින් කියපු තැනම වරද්දගෙන ඊට පස්සේ හරි කරගන්න හදනවා. ඉතින් මුලම වරද්දගත්ත එක අයින් කරා නම් ආයි හරි කරන්න දෙයක් නැහැ. අර මුලින්ම මම කියවනේ සීනි පැන්ටයි කියන එක විතරක් එදෙනවා කියන එක බලන්න කියලා. ඉතින් ආයෙ දැන් මේ හිතලා මේ ගලපන්න යන එක එහෙනම් දැන් හිතීමක් තියෙන මං කිව්වා හිතීම කියන ගන්නවා ගැන හිතන්න එපා කියලා. ඒ ගැන හිතන්න එපා කිව්වනම් දැන් මේ සීනි පැන්ට හයි කියන කාරණාව හරි වැරද්ද නැමෙන්න ඕනේ වැරද්ද සවමක් කර වැරද්ද ඔය කරුණු යෙදෙන්න ඕන එකට කරුණක් කිව්වා මිසක් ඒ කරුණ හිතලා ගලපන්න ඕනේ කියලා මේ හිතීමට කිව්වේ නෑ. හිතීම කාරණාව අත්හැරලා වුණ කතා කරන්න කිව්වේ. ඉතින් ඒක නිසා ඇත්තටම මේ හරිම ඔක්කොම ටික හරියට අහුණා හරිම මේ සරලයි කියන්නේ ගැඹුරු නෑ කියන එක නෙමෙයි මේ හරිම මේ කියන්නේ අර සංකීර්ණ නෑ හරි කිසි සංකීර්ණත්වයක් නෑ ඔක්කොමත් එක්ක බලනවා. තෙරුවන් සරණයි. එහෙමයි සයනස මේ දැන් අද උදේ සාකච්ඡා කරන්නේ අන්තිමට අර ලොකු ප්‍රශ්න අහුව අර සිහිය ඒ කාරණාත් එක්ක එහෙම පවස්වන ඉතින් අර ඒක ඔක්කොම ගද්දී ඉතින් අර යම් කිසි විස්තරයක් ඇවිල්ලා තියෙනවා විග්‍රහයක් ඇවිල්ලා තියෙනවා යම් තත්ත්වයක් ගැන අර්ථකථනයක් ඇවිල්ලා තියෙනවා හඳුනා ගැනීමක් භාවිතා කරලා ඉතින් ඒකට ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒක වචනෙන් පෙන්නනවා මේ තනි වාක්‍යනේ භාග්‍යතුන් වහන්සේ දෙන්නේ කෙලින්ම මේ මොකද්ද අපි නිකන් හිතලා බලුවොත් එහෙම ඔන්න වර්තමාන සූක්ෂම හඳුනා ගැනීම ආශ්‍රව සහිත බැඳියම්ට මේ කරුණ නිච්ච. ඉතින් එච්ච මේ தත්ත්වය ගැලවෙන්න මේ ඒ தත්ත්වෙට භව්‍යත්වය නැති බව පෙන්ලා දෙන්න කෙලින් මොකද්ද? පුනර්භව පින්සලට නන්දි රාග සහගත මේකෙන්. ඉතින් ඒ කාරණාව නම් අර සිහියෙන් දැක්කා සිහියෙන් නොදැක්කත් ඒ විදිහට දැක්කත් මොනවා වුණත් ඒ මුළු විග්‍රහය යෙදුනේ ඒ සිද්ධිය යෙදුනේ ඒ தත්ත්වය යෙදුනේ මෙන්න මේ தත්ත්වෙන් කියන ඒක නැහැ. ඉතින් ඒක අර විදර්ශනා කියලා එකිනෙක හිතාගත්තට. ඉතින් ඒකට භව්‍යත්වය වෙන්නේ නැහැ. ඉතින් ඒක අර බුදුහාමුදුරුවෝ නම් මේ පොඩි කෙටියෙන් සරලව යනවා මේ අර අපි මොකක් හරි එකක් මේ කවුරු හරි ඒකට පිටින් කරන්න ගියන් පස්සේ ඉතින් අර වවාගෙන කරනවා වගේ වැඩක් වෙන්නේ ඊට පස්සේ කියන අර ඇත්තම අපි කියන හිතෙන් කරන්නේ මේ වැඩේ ගැන අර මොනවා හරි සිහියෙන් අත්විඳින විදිහක් හරි මේ ඔක්කොම ඉතින් මේ යෙදීමක් තත්ත්වයක් ගන්න මේ කතා කරේ මේ කාරණාව ගත්තන් සංසාර ඒ කතා කිරීමේ විස්තරේ විග්‍රහය ඉස්මතු වෙලා තියෙන්නේ වෙන කාටවත් නෙමෙයි ලෝකේ සුඛිය කියන එකත් එක්කනේ. ඉතින් ඒ කියන්නේ සුඛිය මේ සක්කාය. ඉතින් ඒකට හේතුව භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා තියෙනවා. එතකොට අන්න ඒ වගේ ඒක ඔළුව දාගත්තාන් පස්සේ එන දැනුමකින් හරි අනේ ඉතින් හිර වෙන්න දෙයක් නැහැ නේ කවදාවත් වන්න. එතකොට මේ ඒ කියලා තියෙනන්නේ භාග්‍යවතුන්. ඒතර අඩු වෙනවා මේ. ඒකට ඒ වගේ එකක් මොකක් හරි යෙදුනත් සිහියෙන් පවා අඩු වෙනවා. Tamanටම පොඩි සංවේගයක් දාගෙන යනවා අයියෝ මේ භාග්‍යවතුන් වහන්සේ ආවාදෙම කරන්නේ නැහැ නේ කියලා කියන. භාග්‍යවතුන් වහන්සේ පෙන්නපුවට මොකද භාග්‍යවතුන් වහන්සේගේ පෙන්නන්න තියලා පෙන්නලා තියෙන්නේ මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවකට අනුගත වෙන්න න ะ දුක නිරුද්ධ වීමකට ඒ පැත්තනේ පෙන්නන්නේ මොකද සමුදය ප්‍රහාණය කළ යුතුයි නිරෝධය සාක්ෂාත් කරගන්න මාර්ගය වැඩි යුතුයි කියන එක සත්‍ය ඥාන එහෙම ඒවා පෙන්නන්නේ ඉතින් එතකොට එයා කෙනෙකුට තේරෙන්නේ සිහිය වීර්යයත් එක්ක මොන හරි සූක්ෂම විදිය හඳුනා ගැනීම නම් භාග්‍යතුන් වහන්සේට පයින් يعني භාග්‍යතුන් වහන්සේගේ ඒ විග්‍රහයට පයින් ගහලා දුක කියන එකමයි යෙදලා තියෙන්නේ. ඒ කියන කෘත්‍යයත් එක්කම අර ඉර හෙන්න තියෙන පැති. අන්න එතන ඉතින් අර ඥානයක් කියන එක මේ දැන් අර ස්වාමීන් වහන්සේ ඉතලා කියවර මේ මෙකැනික්ද ඔව් එයාගේ මැකැනික්ට මේ තියෙන ඥානය සහ යෙදීම කියන එක ඒ විස්තර වෙනස තමයි ඉතින් එතන තියෙන්නේ කියලා මට එන්න ගැන ඒවා රැන්නේ හරි ඍජුයි කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්සේ ඒ බුදුහාමුදුරු පෙන්වන විදිහ ඒක බලන්නේ සම්පූර්ණ තේරුණාද ඒක ඇත්ත. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ විමුක්තිකාමී චින්තනයක් තියෙන මිනිස්සුන්ට සහ අඥානකම නැති විමුක්තිකාමී චින්තනයක් තියෙන සත්‍යවාදී ඒ වගේම බුදුරජාණන් වහන්සේ නිකන් ඔහේ කියවන්නෙත් නෑනේ. අදාළ දේ හරියට යා ගන්නවා නම් කිව්ව එච්චරයි. නැත්තම් නිසද්දයි. ඒ කියන්නේ බුදුරු ඒ කාලෙන් පහළ වෙන්නේ. දැන් ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේක නම් ඒකට උපමාවක් කියන්න. දැන් අපි ගත්තොත් මේ සංඛාරයේ හත්සකස් වීම හරි මේ ලෝකේ පැවැත්ම හරි කියන කාරණාව මහා දුකක්නේ. මම ඒකයි මේ ජරා උපමාවක් දෙන්න යන්නේ. ඒ නිසා මම මේක පෙන්වන්න යන්නේ මහා දුකක් නිකන් තියෙන එකට අර දුක්ඛ රස මහ භයං කියලා පෙන්වන්නේ. මේ පැවැත්මේ සිද්ධි මහා දුකක්.
මම මේකට උපමාවක් කියන්නම්කෝ එහෙම. මේ මම මේක අර කලින් පැහැදිලි කරා මේ වෙන විදිහකට මම දැන් කියන්නේ අපිට වැසිකිලි බර හැදෙනවා කියන්නේ දැන් ජරාවන්නේ මේ අයින් කරන්නේ. අපි කර යුත්තේ මොකද්ද වැසිකිලි බර හැදෙනවනම්? වැසිකිලි බර හැදෙනවා නම් වැසිකිලියට කෙනෙක් යනවා නම් යන්නේ ඉතින් එයාගේ ලොකුකමත් එක්කනේ. ලොකුකමක් කියන්නේ පොඩි නෑ දැන් ඉහළ. ඉතින් අපි තව සාමාන්‍යයෙන් අවුරුද්දක ඉස්සර බබෙකුට යන්න බෑනේ වැසිකිලියට. ඒ කෙනෙකුට මේ එළියේ මේ පොඩ්ඩක් කොහෙද කැමති තැනක කියන්නේ අර ජරා කරන්න දෙනවා. දැන් එහෙම නැති කෙනෙක් ලොකු වුණාට පස්සේ වැසිකිලියකට යන්න දෙනවා. අය හොයලා බලන්න දෙයක් නැහැ. වලට වැටෙනවට හොයලා බලන්න දෙයක් නැහැ. වැසිකිලියට ගියා නම් හේතුවද කියලා හොයන්න දෙයක්වත් නැහැ. අසුචිරිකට මොකද්ද කරේ කියලා හොයන්න දෙයක්වත් නැහැ. එයා වැසිකිලියට යන්න දක්ෂ කෙනෙක් නම් ඒ වැසිකිලි බරත් එක්ක ඒ ජරාව ටික අයින් කරලා දාන්න ඒකේ දක්ෂ කෙනෙක් නම් වැසිකිලියකුත් තියෙනවා නම් වැසිකිලියට ගිහිල්ලා මේ හොදගෙන එනවා. ඒක මොකුත් කරන්නේ නැහැ. හැබැයි පොඩි එකෙකුට පොඩි බවත් එක්ක වැසිකිලි කරන්න කිව්වට පස්සේ වැසිකිලි කරලා මොකද කරන්නේ? වැසිකිලි කරලා, තලලා, ගාගෙන, නාගෙන, කාලා ඔක්කොම කරනවානේ. පොඩිකමත් එක්ක. වැසිකිලියට යන්න සුදුසු කෙනෙක් වැසිකිලියට ගියාම ඒ කාරණා වෙන්නේ නැහැ. එයා ගැන හොයන්න දෙයක්වත් නැහැ. හැබැයි එළියේ ජරා කරන්න කිව්වට පස්සේ වැසිකිලියට යන්නේ නැති කෙනෙක්, දන්නේ නැති කෙනෙක්, වැසිකිලිය යන්න බැරි කෙනෙකුට අරක ඉතින් ගාලා තලලා නාගෙන කාගෙන ඔක්කොම කරගන්න. ඔන්න ඔයගේ වැඩක් තමයි වෙන්නේ. මොකද හේතුව මේ හැකියාව නැතිකම අපි හැකියාව දිනු කරගන්න අවශ්‍ය පදනමක් නැතුව තියෙද්දි ඒ කරුණු කරන්නේ නැතුව වැසිකිලි බර ඇදුනාට පස්සේ අම්මට කෑ ගහනවා වගේ වැඩක් තියෙන්නේ. අම්මේ මට වැසිකිලි බර කොහොමද ගන්නින් කියන්නේ කවුරුවට ඒ කියන්නේ පොඩි බබානේ ඉතින් කරන්න දෙයක් නැහැ. අන්න ඒ වගේ අර විදිහට ඒ කරන කරුණු ඔක්කොම ගාගෙන නාගෙන තවරගෙන ඉතින් තලතලා ඉන්නවා. මොනව කරන්නද? හරියට මේ වැඩි හිටි වුණා නම් එයාට අර වැසිකිලිට ගිහිලා හොද ගන්න අය හොයලා බලන දෙයක්වත් නැහැ. ඉතින් මේක තියෙන්නේ අඥානකම කියන ප්‍රශ්නයත් එක්ක තමයි මේක මේ හරියට මේ පැති බලන්නේ නැති එකත් එක්ක තමයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේ මම එදා අපේ අර මාතර ස්වාමීන් වහන්සේ කිව්ව දැන් ස්වාමීන් වහන්සේලා මහාන වෙන්නේ සබ්බ දුක්ඛ නිස්සාරණ එහෙම කියලානේ තරණ කර. ඒ කියන්නේ මට මම අහලා තියෙන හැටියට මම දන්නේ නැහැ නැති ඇත්තටම දැන් නිබ්බාන සත්‍ය කිරියාය කියලානේ. ඒ කියන්නේ දුකෙන් නිදහස් වෙන දැන් ලෝකේ ඕන කෙනෙක් දැන් ඉන්නේ දුකෙන් නිදහස් වෙන්න මොනවා හරි කාරණාවකට. එතකොට භාග්‍යතුන් වහන්සේ කියලා දුන්නා නම් දුක ගැන දුක්ඛාර සත්‍ය, සමුදයාර සත්‍ය, නිරෝධාර සත්‍ය, මාර්ගාර සත්‍ය ගැන කියලා දුන්නා නම් තමන් මොනවා හරි සිහිය පවත්වන විදිහකට, වීරිය පවත්වන විදිහකට මොනවා හරි කරන වෙඩකට තමන් කරන තැන භාග්‍යතුන් වහන්සේ පෙන්ලා තියෙන අර දුක කියන එකම නම් වෙන්නේ එයාට තේරෙන්නේ නැහැ හැම වෙනවද කියලා. මොන සූක්ෂම විදිහට මොනවා හරි හඳුනා ගැනීමෙන් ඉන්නවා මේ සිහියෙන් අවධානය වෙනස් වෙන හැටි මොනවා හරි අත්විඳින්න ඉන්නවා. වෙන තත්ත්වයකට හැරි නිර්වචන නැතුව ඇසීම කියන එක හරි එදිලා තියෙනවා. මොනවා හරි කියන්න දුන්න එකක් එදිලා තියෙනවා මේ කාරණාව. ඉතින් ඒ කාරණාව එදෙද්දි මෙන්න සූක්ෂම හඳුනා ගැනීම වෙන මොකක් හරි ඉර වෙලා ඉන්නවා දැන්. හැබැයි මේ මනුස්සය බලපෑම් කරලා තියෙන දුකමයි කරලා තියෙන්නේ එහෙම වුණාම. දැන් ආගේ දුකෙන් නිදහස් වෙන්න ඉල්ලාගෙන එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේ හතර පැත්තම කියලා දුන්නානේ. ඉතින් ඒ කියලා දුන්න තැනකදී ඒ අනුගත වෙච්ච ප්‍රතිපදා නිරෝධයකට අනුගතලා තියෙන්න ඕන මිසක් අර කියන කාරණාව හරයක් ඇවිල්ලා තියෙන්න බැහැනේ. එහෙම ගන්න මේ දුක කියන වචනේ ගන්න එක මට ගන්නවන්ට දැන්. මේ මට පෞද්ගලිකව හිතෙන්නේ මේක. මේ දුක කියන වචනේ එකක් අහන්න මේ හරිටත් වඩා වදිනවා කියලා. මේ සක්කාය කියන එකටත් වඩා නේ ඇඟට වදිනවා වගේ මට හිතනවා ගන්න තියෙන්නේ. එදෙන අර ලෝකේ ඕන මොනසෙකට දුක කියන කතා කරන්න පුළුවන්. හැබැයි යෙදීම සහ ඥානය කියන එක දෙකක්. මොකද හැබැයි භාග්‍යතුන් වහන්සේ පෙන්නන එකේ ඥානයක් මොකදින්නේ? ඒ කියන එකට අනුව මනසිකාරය කරද්දී මේ නමුත් අර ඒ වචන නිකන් අර ඇඟට අර සමීපයි වගේ එකක් මට හිතෙනවා. අර සක්කාය කියනට වඩා නිකන් අර අපිට කියන්නේ ලෝකෙට මට එහෙම හිතෙනවා. ඒකට අර පැටලෙන්න තියෙන ඉඩ කඩ කියන්නේ අපහු ගිහිල්ලා දුකට ආකාරයක් කරනවා නම් අච්චර ඉල්ලගෙන ඇවිල්ලා අනේ මාව මේ සතර දුකින් නිදහස් කරන්න කිය ඇවිල්ලා මොකක් හරි මොන දුකින් හරි නිදහස් කරන්න කිය ඇවිල්ලා ආපහු අර සූක්ෂම හඳුනා ගැනීමට හරි මොකක් හරි ඉන්නවනම් අඩුම දර මොකින් මොන තේජෙන් හරි ඔළුවෙන් හිටන් තේජෙන් හරි ඉන්නවනම් මේ නමුත් අර ඒ කියන කාරණා ඊතර වෙන විදිහක් නැත්නම් ඉවත් ආසෝසයිද මේ උපාදානීය එච්චරයි. එහෙනම් දුකමයි කරලා තියෙන්නේ. අර එහෙනම් වෙලා තියෙන දේ වෙන කෙනෙකුට බලුවොත් වෙන හොඳට වෙන නිබ්බානං දුක්ඛතෝ සමුප්පස්සති. මේක කරන් ආවඩ කියා නියම මගේ කියා අර දුකමයි වඩන්නේ. අන්න ඒ වගේ ඒ දුක කියන වචනේ හොඳටම වදිනවා වගේ මට දෙනවා.
ඔය බුදුරණවහන්සේ ඉස්සල්ලාම මේ ලෝකයේත් එක්ක කතා කරනකොට කතා කරන්නේ මම දුකමයි පනවන්නේ දුක නිරුද්ධ වීමක්මයි කියලානේ. දැන් අර සක්කාය සහ සක්කාය නිරෝධය කියන එක පංචපාස්කන්ධ නිර්වචනයත් එක්ක කතා කරනකොට ඒක ඇත්තටම මේ අර දැන් දුක කියනකොට ලෝකයට දැනෙන කාරණාව එක්කනේ කතා කරන්නේ යන්නේ. දැන් අතනදී කතා කරනකොට එතන මේ ඥානයත් එක්ක මොකද ඒ කාරණාවත් එක්ක ප්‍රීතිය මුදිත භාවයත් එක්කනේ යන්නේ. එතකොට අර ප්‍රීතිය මුදිත භාවයත් එක්ක තමයි කතා කරන්නේ. තියෙන අර නිස්සරණීය සූත්‍රෙ නෙමෙයි අර මම හිතන ඔයාම මට එවලා තිබ්බේ අර සක්කාය නිරෝධයට හිත යමු වෙනකොට අර උපමාවත් එක්ක වෙන්නේ පටිපදා හරි මොකක් හරි සූත්‍රය. එතකොට අර යමු වෙන්නේ නැහැ හිත බැහැ ගන්න නැහැ කියනකොට මේ අහපව් මේ මේක දැනගන්න ඕනේ කියන. ඒතර බැහැ ගන්නකොට ඒක යමු වෙනවා. බැහැ ගන්න නැති වෙනකොට අන්න මේ සක්කාය නිරෝධිය බැහැ ගන්න නැහැ කියන අරක ඉදිලා. එතකොට එතන අර කතාවට එහා ගියපු ප්‍රතිපදාවක් තියෙනවා. දැන් අතනදී කතා කරනකොට ඇත්තටම මේ ලෝකේ ඉන්න කෙනත් එක්ක කතා කරන සැනදී ඒක එක්කෙනාට පුදුම සමීපත්වයක් තියෙනවා. හැබැයි ඉතින් අර මේ ඒකෙත් නැත්තම් අර මේ සැපෙන් දැන් ඒකෙන් තවත් අඥාන මෝඩකමක් එක්ක තියෙනවා සැපෙන් ඉඳි දුක නැති බව. එතකොට අන්න ඒ එතෙන්ට ගියොත් තමයි අර දුක කියන එකේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් එහෙම නැතුව අර නිර්වචනියත් එක්ක යන්නට ඕනේ. නැත්තම් අර සැපෙන් ඉන්න කාරණාව දුක කියන කාරණාව මොකද්ද කියන පැහැදිලි කිරීමක් ආයි කරගන්න වෙනවනේ. ඉතින් ඒක නිසා මේ ඒක ඇත්ත ලෝකේ කියන්නේ මේ කියන්නේ ධර්මයට යොමු වෙන ඒ ඉද්දි ජීවිතේ ඉද්දි දැනන කාරණාව එක්ක ඒක සාධාරණයි. දරුවන් සරණයි. එහෙම නැත්නම් ඒත් ශ්‍රද්ධාව තියෙනවා සංසද භාගි දුන්නාසේ. අර විදිහට වෙනවා තියෙනවනේ. මොකද්ද මේ ප්‍රණීත කියන කාරණාවත් එක්ක යෙදෙන විදිහත් ඒකත් දුක විදිහට පෙන්නලා තියෙනවා. අන්න එහෙනම් දැන් ශ්‍රද්ධාව තියෙනවා නම් එයාට අහුවෙන්නේ නැහැ ඒත් නේ සෝයන. ඒතන ගත්තාම. එහෙනම් මොනවා විදිහට ප්‍රණීත විදිහට දැන ගැනීමක් ඒකට තිබ්බා. අන්න මොකද එක විස්තරයක් නෙවෙයි කියේ දුක කියම ඔයාගේ දුක විතරක් නෙවෙයි නම් කතාව ඉතින් ඔක්කොම විස්තර කියන්න පුළුවන් සරල සම්පූර්ණ කේවල පරිපූර්ණ විදිහටම කියවන අන්න ඒ වෙන විදිහකට හේතුණා කියලා අර ඒ කියන්නේ සතුරා මොන වෙසින් ආවා මේ අහුවෙන්නේ නැහැ. ඒ කියන්නේ අහුවෙන්න පුළුවන් ඉතින් නැති විදිහට මොකක් හරි සිහිය වීර්ය දුර්වල වෙච්ච මේ නමුත් අර මේ අර නිකන් කියන්නේ මේ කියන්නේ සම්පූර්ණ වරද්ද ගන්න විදිහක් නැහැ. අන්න එහෙම වෙනවනේ මොකද හරියට මේක තියෙනවා. අහුව එක හරියට දැනන් තියෙනවා. ප්‍රශ්නේ තියෙන සද්ධාව නැති එකනේ වෙන මොකක්වත් නෙමෙයි සද්ධාව නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සද්ධාව තිබ්බනම් ඒ වැඩේ වෙන්නේ නැහැ කොහොමද? සද්ධාව තිබ්බනම් ඒ චින්තනෙ මෙහෙනවා. මේක තියෙන ප්‍රශ්නේම සද්ධාව නැති එක තමයි. සමිනංශ අවසරයි මේ මට හිතෙන්නේ සමිනංශ අපිට කියලා දීපු කාරණාත් එක්ක සේනි පැණි රහයි කියන තැන හරි කනවා බොනවා නානවා හරි ඒ කියන තැන එක්ක සමිනංශේ කියපු කාරණේ කියපු තැනත් එක්ක ඒ සීමාවෙන් පිට පැනලා මේ හොයන්න ගියපු නිසා අර සමිනංශේ අර ටීකට කණ කියපු මේ උපමාවත් එක්ක අනාගෙන නාගෙන කාගත්ත ස්වභාවයක් කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ ඒක මේ ප්‍රතිපදාවත් එක්ක තියෙන තැනින් තියෙන කතා කරෝතින් ඒ කියන්නේ අර මුක්තිකාමී චින්තනය නැත්නම් ඒ කියන්නේ සිතීමේ හැකියාව තියෙන කෙනා ඇත්තටම ඒ අදාළ කටයුත්තත් එක කරගන්නවයි කියලා තමයි හිතුනේ ස්වාමීන් වහන්සේ. නැත්නම් අර විමුක්තිකාමී සමාජයේ තිබිච්ච ඒ පාරිභාෂික වචන කියන දේ සමිනහන්සේ උපයෝගී කරගන්න නැතුව අපිට අපේ මට්ටමින් දීපු කාරණා ටික කියන්නේ ප්‍රතිපදාත්මකව යන්න හිතන්න ඕන කාරණා ටික ඒක අනාගත නිසා තමයි සමිනහන්සේ මේ අපිට වැරදුනේ කියලා හිතුණා. ඒ නිසා මේ කෙනාට කියපු සීනි උපමාවයි ප්‍රතිපදාවට කියපු සීනි උපමාවයි ඔය දෙක මේ වෙන්වෙන්ව මේ නොපටලවා ගත යුතුයි කියන කාරණේ තමයි සායනාත් අදහසක් ආවේ. නැත්නම් අර කච්චානගුත්ත සූත්‍රයේ හැටියට බැලුවට පස්සේ මේ ඕක හරියටම සම්මා ප්‍රඥාව ඉදිච්ච තැන ඔය කතා මුකුත් කතා කරන්න බැහැ නේද කියන එකයි ස්වාමීන් වහන්සේ. අවසරයි. ඔව් ඉතින් ඒක ඇත්ත.
ඒකයි මම අර පුන පුනක් කියන්නේ මේ කීප ටික විතරක් හිතන්න කියලා. ඉතින් ඇත්තටම ප්‍රඥාවේ යෙදෙන දැන් අපි බලන්නේ ප්‍රඥාව යෙදෙන තැනදී ප්‍රඥා කෘත්‍ය විය යුත්තට පටන් ගන්න තැනම ඒ කාරණාව නිරවුල් භාවය. අන්න ඒකයි වැඩි තියෙන්නේ. පටන් ගන්න තැනදී විය යුත්තේ කියපු දේ විතරක් හිතන එක. දැන් අතනදී සිද්ධ වෙන්නේ ඒ සිදුවීම මාර්ගෘත්‍යයේදී වෙන එකනේ. සිදුවීම මාර්ගෘත්‍යයේදී වෙන කාරණාව මෙතන පටන් ගන්න. ඒ කියන්නේ දැන් හරියට මේ වගේ වාහනේ යක් පිළිබඳව මේ මෙකැනික් ඉංජිනේර කෙනෙක් ඉගෙන ගන්න එනකොට ඒ කෙනාට ඉස්සල්ලාම දෙන්නේ මේ මලකඩ හොදන්න. ඊළඟට මේ අර මේ අර පතුරු මලකඩ පතුරු වරින්න, ඊළඟට ටයර් ටික හොදන්න, ඔය ටිකන්නේ දෙන්නේ. දැන් එයා ආපු ගමන් හොයන්න යනවා වාහනේ යන විදිය, කරගෙන විදිය. මලකඩ ටික හොදන්න දුන්නාට පස්සේ එයා දැන් මේකෙන් වාහනේ යන්නේ කොහොමද කියන බලන්න යනවා. ඊට පස්සේ ටයර් එකේ හුලම් බලන්න හරි මොකක් හරි කරලා පස්සේ ඒකෙන් මේ වාහනේ යන්නේ. දැන් ඉගෙන ගන්න ආවට ඉස්සල්ලාම මේක වාහන ගැන ටික දැනගන්න ඊට අදාළ විදිහේ මේ කර්තව්‍ය ටිකක් දෙන්නට වෙනවනේ. ඉතින් ඒක නිසා ඒකේ කියපු ටික විතරක් බලන්න එනවා. දැන් වාහනේ මලකඩ කඩන්න ගියාට පස්සේ දැන් මලකඩ කැඩි වෙන්න තියන්නේ. දැන් ඒවා කැඩි මොකක් හරි එහෙම හිතන්න ගත්තොත් එහෙම යන්නේ ඒක නම් මානසිකත්වයේ තියෙන ප්‍රශ්නයක් වෙනවා. මානසිකත්වයේ තියෙන්නට ඕනේ නැත්නම් දැන් අර මෙකැනික් බාසුන්නේ කියලා දෙන කෙනයි කියලා දෙන්න ටික විතරයි. අන්න ඒ විදිහට යමු වෙන්නට ඕනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. එහෙමයි නෑනේ මොකුත් වෙනනේ. අර බර කියන එක තමයි නේද බර අන්න දැන් ඒ ලොකු සමහරකට අර කියන්නේ දැන් පංචමාස්කන්ධයේ බරක් විදිහට පෙන්නන්නේ දැන් ඇත්තට දැන් ඇතර කෙනෙක් විදර්ශනා කරනවා කියලා එතකොට ලෝකේ සමාජයේ මොනවා කවුරු හරි ලොකු විස්තර විග්‍රහ බුදුහාමුදුරුවෝ කියපු විදිහකට කියන්නේ නැත්නම් කියද්දී මේ මොකක් හරි මේ යාගේ අත්විඳින මේ ස්වභාවයක් තත්ත්වයක් මේ විග්‍රහ කරන්නේ. ඉතින් එතකොට ඒක අහගෙන ඉන්නකට බරක් දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ අර මේ විස්තරයක් නේ කරන්නේ අර එතර විකක් කුළු ගන්නේ නැති වෙන විදිහට. අන්න එතනදී අර මේ ඇත්තම අර බරක් කියන එක දැවුණා කියන කතාවට තාත්විකත්වය ආවන. ඒ කියන්නේ එහෙනම් ඒ ආශ්‍රෝතයේ උපාදාන අන්නේ කාරණාවත් එක්ක ඒදීම කියන එක බරක් නාන. ඒ බරක් වෙන විදිහට ඉස්මතු වෙන නැති කිය. අන්න එහෙම කාරණාවක් යෙදී මේ අර වක්කාරි මේ මොකක්ද ඒකට කියන්නේ නිරීක්ෂණය කරන එක පැත්තකින් ඉඳලා බලන් ඉන්න එක මට මේ සිහියට හම්බෙන එකක් ඔය කතා එකක්වත් බෑනේ බරමනේ. අන්නේ කාරණාවත් එක ගත්තාම අන්න ඒ විදිහට බරක් කියන කර වෙන කෙනෙක්ගෙන් වෙන කෙනෙක්ගේ අර මේ එකක් නැතුව ඒ කියන්නේ දැන් අපි හිතෙන් කිව්වත් ඒක වෙන කෙනෙක්ගේ වගේමනේ. එහෙම නැතුව අන්න අර පරප්‍රත්‍ය රහිතව අන්න ඒ විදිහට ඉස්මතු වෙන විදිහට අර සිහිය උපදවා ගන්න තියෙනවා මේ ගන්න පුළුවන් නම් අර ඒ වගේ විස්තර එකක්වත් එන්නේ නැහැ කියලා මට හිතෙනවා. ඔයා කියන ඔක්කොම ගැලපෙන සද්ධාවත් එක්ක. සද්ධාවෙත් මොන ඔය ඔක්කොම හරි ඉතින් ආයි. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඕක හරියට ඉස්මතු වෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඕක හරියට ඉස්මතු වුණා නම් ආයි මුකුත් කරන්න දෙයක් නැහැ. එතකොට ඉතින් සද්ධාව විතරයි. එතනින් එහා ඉතින් ප්‍රතිපදාව ඒකම තමයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ අන්තිමට කියපු කාරණෙත් එක පොඩි දෙයක් අහන්න හිතුණා. මේ ඔව්. ශ්‍රද්ධාව ඉස්මතු වෙන්නේ නැත්තේ ස්වාමීන් වහන්සේ. ඒකද විමුක්තිකාම චින්තනයේ අඩුකමක් වෙන්න පුළුවන් නේ. විමුක්තිකාම චින්තනයේ අඩුකමත් එක්ක අර මේ ලෞකික සම්මාදිට්ඨිය ප්‍රශ්නයක් එක්ක එන කාරණාවක් වෙන්න පුළුවන්. මොකද ඒකත් එක්කනේ මේ කියන දේ විතරක් අහන කාරණාව තියෙන්නේ. එතකොට කියන දේ විතරක් අහන්නේ මේ ඒකත් එක්කනේ. ඉතින් ඒක එදුණා නම් අර ප්‍රතිපදාව කියන්නේ අර කලණ මිත්‍යාර බහැගෙත් නැමීම කියන කාරණාව හරියට මම හිතන අපි 204 කතා කරේ. ඒක ඒ විදිහටම සිද්ධ වෙනවා කියන කාරණාව සිද්ධ වෙනකොට එච්චරයි. ඉතින් ඒක තමයි ඉතින් හේතුව. වෙන එකක් නෙමෙයි. ඒ කියන්නේ සංස මේ ලෞකික සම්මාදිට්ඨියේ මේ ඒ කියන්නේ අර ශ්‍රමණ බ්‍රාහ්මණීන් ඉන්න ලෝකය අවබෝධ කර ඒ කාරණයෙන්ද සංසික අදහස් කරේ. එහෙමද නැත්නම් ඒකයි විමුක්තිකාම චින්තනයත් එක දෙන්න ඕනේ. මොකද අවබෝධ කරගත්ත කට්ටිය ඉන්නවා කියලා හිතුණාට විමුක්තිකාම චින්තනය විචක්ෂණශීලී බව නැත්තම් එයා හොයන්නේ නැහනේ. ඒතර හොයන්නේ නැතිකමත් එක්ක හරි දෙයක් කියන්නේ කියලා හොය ඉන්න පුළුවන්. අර නිකන් තියාගෙන ඉන්න පුළුවන්. එතකොට අර ගතියත් එකම ඒ ටික ඉස්මතු වෙන්න ඕනේ. එහෙම ඉස්මතු වෙච්ච තැනදී තමයි ඉතින් නිවැරදිවම කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒක තමයි ඇත්තටම අර අනුගත වීමේ කෘත්‍යයත් කතා කරන්නේ. මේ ඒ සියල්ලම ඒත් එක්ක තමයි කතා කරන්නේ. මම හිතන අපි අර කතා කර 204 කිත් අර එතනින් එහා මුකුත් හිතෙන්නේ නැහැ කියන කාරණා. එහෙමයි සංස. එහෙමයි. ඒ කියන්නේ සමහරට එතනින් හැම මොකොත් එක හිතන්නත් බෑනේ. මේ හිතන්නේ කොහොමද ඒක අහන් ඉන්න බෑනේ. ඒතකොට නේද? ඒ කියන්නේ දැන් අර
දැන් අපි දැන් මොනවා හරි කරලා දැන් බාර්ගිතුමා දැන් අපි ඉතින් මොනවා හරි අපි ඉස්සම ඕන කෙනෙක් ටිකක් දුකක් එද්දී ඕන කෙනෙක් try දානවනේ තමම බේරෙන්න මේ කොහෙන් හරි මොන විදියට හරි හිතලා හිතන්න තුින් හරි හදනවනේ මේ දුකින් නැත්තම් මොකක් හරි බැරි හින්දා ඉතින් බුදුහාමුදුරන්ගේ අහන්න යන්නේ ඉතින් අහන්න ඉතින් පස්සේ ඉතින් කියපු එකට අය මොනවද දාන්න බෑ ඉතින් පුළුවන් නම් තමන් එන්න ඕනේ නැහැ බුලින්ම කරනවා නේ හැබැයි අර අතෙන්ට ගියයින් පස්සේ ආය දාන්න කිසි අයිතියක් නැහැ නේද සම්සන්නේ කර තමන්ගේ වගකීමක් ටිකක් ඉදාගත්තා නම් නේද ඒක ඇත්ත අයිතියක් නැහැ තමයි හිතන්නවත් අයිතියක් නැහැ ඒ කියන්නේ අපට ඕන විදිහට හිතන්න අයිතියක් නැහැ ඒ ඉතින් යන්නේ ඒකනේ ඉතින් යනවා නම් ආයෙත් මොකටද හිතන්නේ අපි ඒ කියන එකයි හිතන්න තියෙන්නේ. එතකොට එතන ඇත්තටම මේ අයිතිත්වය නෑ. ඒකනේ අර නිවන ප්‍රහාණය වෙන්නේ සියල්ලක්ම මේ කරුණු මේ විදිහටම සිද්ධ වෙන්නේ ඒකනේ. මේක තියෙන්නේ ඇත්තටම මේ සමාජයේ අපට මේ මම අර උපමා මේ කරුණු මේ ජීවිතේදීන් ඔක්කොම කියලා දෙන්නේ මේ අර මෙකැනික් ඉංජිනේර ඉගෙන ගන්න ආපු කෙනෙකුට මලකඩ හුරන්න. ඉතින් ඒක හුරන්න නැතුව වාහන කැලේ ටික ඉගෙන ගන්න බෑ ඉස්සෙල්ලා. කැලේ ටික ඉගෙන ගන්න අර මේ ඇයි මේ මටද මම ඕන නැත්නම් මට මේ වාහන හදන හැටි ඉතින් මේ එන්ජින් ක්‍රියාකාරීත්වය ඉගෙන ගන්න ඉක්වර වැඩක් නැහැ. ඉස්සෙල්ලා මේකේ කැලේ ටිකේ අතුරු සුද්ධ කරන්න, යකඩ සුද්ධ කරන්න, මලකඩ සුද්ධ කරන්න මේවා ටික ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඉන්න බෑ. ඉතින් ඒක ඉගෙන ගන්න බාසුන් නැහැ කියන ටිකත් එක්ක හිටියේ නැත්නම් අර මේ කවදාවත් ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒකට තමයි අර ටික ඔක්කොම පැහැදිලි කරලා වෙන්නේ. දරුවන් සරණයි.